බණහන්ට ලැබෙන එක කොයි තරම් හොඳයිද? අහන බණට අනුව ජීවත් වෙන්න ලැබෙන එක ඊටත් වඩා හොඳයි. මේ ධර්මයේ තමයි කාටත් යහපත පිණිස පවතින්නේ. එක බණ පදයක වටිනාකම අපිට මෙච්චරයි කියලා කියන්න බෑ. මොකද අර දහම්සොඬ ජාතකයේ මේ පින්වතුන් අහලා තියෙනවනේ නේ. ඒ දහම්සොඬ ජාතකයේ රජුරුව කියනවා මේ රාජ්‍ය දෙන්න බණ පදයක් කියන්න. එතකොට මේ බණ පදයක් කියන්න කෙනෙක් නැහැ. එදා බණ පදයක් කවුරු හරි කිව්වා නම් එයාට තුටු පඬුරු විතරක් ලැබෙනවා රාජ්‍යයක්. ඒ නිසා මේ බණ පදයක වටිනාකම මෙච්චරයි කියන්න බෑ. ඒකස්මින් බ්‍රහ්මචර්යස්මින් සහස්සං මච්චුහායිනං. එක බණ පදයක රහතන් මාර්යා පරාදයට පත් කරවන රහතන් වහන්සේලා දහස් ගණනක් වැඩ ඉන්නවා කියලා දවසක් මහා බ්‍රහ්මයා උදන් අනනවා. යම්කිසි කෙනෙක් ගෞතම බුද්ධ ශාසනයේ මේ ධර්ම සුධර්මත්වයේ පිණිස, ඒ කියන්නේ ධර්මයේ තියෙන වටිනාකම ඉස්මතු කර කර සොඳුරු දහම් දේශනවාද, ඒ වගේම තව කෙනෙක් කන් යොමු කරගෙන අනේ අපිටත් බුදු කෙනෙක්ගේ බණපදයක් අහන්න ලැබෙනවනේ කියලා බලවත් චිත්ත ප්‍රීතියෙන් බණපදයක් අහනවාද? බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙගොල්ලම ධර්ම දාණයෙන් පින් රැස් කර ගන්නවා කියලා. අපි හිතන්නේ බොහෝ විට ධර්ම දාණයෙන් පින් රැස් කරගන්නේ බණ කියන හාමුදුරුවෝ විතරයි කියලා. එහෙම නෑ. කෙනෙක් කන් යොමු කරගෙන අහනවා නම් එයත් ධර්ම දාණයෙන් පින් රැස් කර ගන්නවා. ඒ වගේම යම්කිසි කෙනෙක් අනේ තවත් කෙනෙකුට බණපදයක් ඇසේවා කියලා ධර්මය අහන්න තවත් කෙනෙක් යොමු කරනවාද? ඒ සියලු දෙනා ධර්ම දාණයෙන් පින් කර ගන්නවා. හරි පුදුමයි. මේ ධර්මයේ කියනවා කියන එක, ධර්මයේ අහනවා කියන එක අසිරිමත් දෙයක්. ওই විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මීට කල්ප 91කට කලින්, කල්පයක් කියලා කියන්නේ තාම දීර්ඝ කාලයක් පින්වතුනි. යොදුන් 7ක් මේ දිග, යොදුන් 7ක් පළල, යොදුන් 7ක් උස, අපි කියමු මේ පෙට්ටියක් තියෙනවා සම්පූර්ණයෙන් අබ පුරවලා. කෙනෙක් අවුරුදු 100කට වතාවක් අර පෙට්ටියෙන් අබ ඇටයක් අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අබ පෙට්ටිය අබ ඉවරුනත් කල්පයකට තියෙන අවුරුදු ඉවර වෙන්නේ. ඒ වගේ කල්ප 91කට කලින් විපස්සී කියලා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා මිනිසෙක්ගේ ඇඟේ රෝමෝද්ගමනය වුණා. මේක මිනිසෙක් ගැන අපි කියන්නේ. ඊට පස්සේ දැන් මොකද උනේ? මේ මිනිසයා මේ හරි චිත්ත ප්‍රීතියෙන් හිතුණා මම මේක කියන්න ඕන අනිත් අයට මෙහෙම කෙනෙක් ලෝකෙට පහළ වෙලා කියලා. ඒ මිනිසයා ගමින් ගමට කියාගෙන යනවා ලෝකේ මුනිවරයෙක් පහළ වෙලා, කෙලෙස් නැති කෙනෙක් පහළ වෙලා, අන් අය දුකින් නිදහස් කරවන කෙනෙක් පහළ වෙලා. උන්වහන්සේගේ චරණ කමල යුග, ඒ කියන්නේ උතුම් සිරිපා කමල මිහි මණ්ඩල සනසරනවා. දෙවියන් බඹුන් උන්වහන්සේගේ සිරිපා කමල් අභියස සිරසින් වැඳ වැටෙනවා. ඒ දෙවිවරුන්ගේ ඔටුන්නේ තියෙන මේ චූඩාමාණිකේ රශ්මියෙන් ඒ පුරුෂෝත්තමයන් වහන්සේගේ සිරිපා කමල් දෝවණය වෙනවා කියලා බුදු ගුණ කියා මෙහා දැන් ගමෙන් ගමට යනවා. ඊට පස්සේ මේ ඒ කාලේ හිටපු කිකී කියන රජුරවන්ට ආරංචි වුණා මේ මිනිසෙක් බුදු ගුණ කියා යනවා කියලා. ඊට පස්සේ කිකී කියන රජුරෝ මේ මිනිසයාට කතා කරලා කිව්වා මේ ඇත්තද ඔබ මේ බුදු ගුණ කියා යනවා කියන්නේ? එහෙමයි. කිකී කියන රජුරුවත් බුද්ධ ශාසනය හටියට පැහැදිච්ච කෙනෙක්. කිකී කියන රජුරුව බුද්ධ ශාසනයේ අතිශයින් පැහැදිච්ච කෙනෙක්. එයා කිව්වා බොහොම හොඳයි උඹට මං කරත්තයක් දෙනවා කියලා කරත්තයක් දුන්නා. ඊට පස්සේ දැන් මොකද කළේ? කරත්තිනුත් ගිහිල්ලා බුදු ගුණම කියනවා. පැහැදිලි නේද?
ඊට පස්සේ මේ තවත් කාලයක් යනකොට ආරංචි වුණා මෙන්න මෙයා කරත්තේ මුත් ගිහිල්ලා බුදුගුණ කියනවා. ඊට පස්සේ දුන්නා අස්ව කරත්තයක්. ඒකෙම බුදුගුණ යනවා. ඊට පස්සේ දුන්නා ඇතෙක්. ඇතා පිටින් බුදුගුණ කියා යනවා වයසයි මැරුණා. දැන් අපිට කොහේ හරි දැන් ඕන දායක සභාවක හරි කොහේ හරි හොඳට මිනිසෙක් වැඩ කරගෙන ඉන්නකොට අපි කියමුකෝ යාට අපි දෙනවා නිලතලයක්. ඔබතුමා සභාපති. ඔබතුමිය ලේකම් කියලා දෙනවා කියමුකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අර යනන් කරත්තෙන් ගිහලා බුදුගුණ කිව්වා අපේ අයට ඔක අමතකයි. ඊට පස්සේ එතන නවතිනවා. එතන නැවතිලා සභාපතිකමේ නවතිනවා යා. එයා ඊට පස්සේ අර කලින් වෙච්ච මහන්සිය, කලින් වෙච්ච කැපවීම, කලින් අර අනිත් අයත් එක්ක සුවඳ සීල හිටපු ඒවා ඒ ඔක්කොම අමතක වෙලා එයා ඒක අල්ලා ගන්නවා. ආන්න මේ අද කාලේ මිනිසුන්ගේ ගමන් මඟ වැහෙන හැටි. දැන් අර ඇතා පිටින් ගිහිලා බුදුගුණ කිව්ව ඔය ගමන උතරින් අවසන් කියලා කිව්වම මැරුණානේ. සුගතියේ උපදුනා බලවත් දිව්‍ය රාජේ. බලවත් දිව්‍ය රාජේ. කල්ප 91ක් දුගතියකට වැටුන්නේ. අපේ බුද්ධ ශාසනය ඉපදුනා රජ කෙනෙක්ගේ ඇමති කෙනෙක්. සන්තති කියලා. ඊට පස්සේ මෙයා මේ හරියට බොනවා යුද්ධයක් දිනලා රජුරෝ කිව්ව උඹ රජ සැප විඳපන් දවස් 7ක්. හොඳට මම බීලා ඊට පස්සේ මේ අභිරූපී කාන්තාවක් දුන්නා නැටුම් නටන්න. ඊට පස්සේ යා නටනවා. ඉතින් මෙයා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔහොම ඉඳලා 7 වෙනි දවසේ උයන් කෙලියට යනවා. ඇතා පිටින් හොඳටම බීලා. තථාගතයන් වහන්සේ එතනින් වඩිනවා. වැඩලා සිනහවක් පහල කළා. ඒතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී දන්ත දාන්තුන් වහන්සේලාගේ නිරන්තරයෙන්ම සුදු රශ්මි ධාරාවක් විහිදෙනවා. ඒක තමයි ආශ්චර්ය බුදු කෙනෙක්ගේ. ඒක නිරන්තරයෙන්ම විහිදෙනවා. නමුත් තොල් සංගලෙන් වැසී තිබෙන නිසා පිටට පේන්නේ යම් මොහොතක යම් දසුම් මාත්‍රයක් නමුත් මේ දන්තයන් පෙනුනොත් රශ්මි ධාරාව විහිදෙනවා. ඒ රශ්මි ධාරාව එළියට විහිදලා සිරස වටේ පැදෙනුකුණු කළා මුදුනේ අතුරුදහන් වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා "ඇයි ස්වාමීනි? පේනවා නේද ආනන්ද රතා පිට යන සන්තති ඇමති?" "එහෙමයි ස්වාමීනි. අද හවස අරහත්ත්වයටපත් වෙලා යතා පිටම අද හවසම පිරිනුවම් පානවා." කවුද හිතන්නේ? කවුද හිතන්නේ එහෙම එකක්? මිනිස්සු ඔන්න කයි කතන්දර කියන්න පටන් ගත්තා. එහෙමත් වෙන්න පුළුවන්ද? නන්දු ඩවනවද කියලා. කවුද විශ්වාස කරන්නේ? අර මේ බීපු මිනිස්සෙක් හැන්දෑවේ අරහත්ත්වයටපත් වෙනවා කියලා කියනකොට ඊට පස්සේ හවස් වුණා. හවස් වුණාට පස්සේ දැන් අරයට නටන්න කිව්වා. දවස් 7ක් එක දිගට නටලා මේ කෙල්ල නටලා කැරකිලා එතනම වැටුණා මැරුණා. ඒකට දරා ගන්න බෑ අර ඇමතිට. ඇමතිට දරා ගන්න බෑ. ඊට මේ ඇඟ පිච්චිලා යන දුකක් හිතට දැනෙද්දී මතක් වුණා ශාන්ත මුනිවරයෙක් උදේවරුේ දැක්කා. ඉතින් හොයාගෙන ගියා හවස් වෙනකොට. ඇතා පිටින්ම බුදුරජාණන් වහන්සේ මාවතේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඇතා පිටම අරහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ වන්දනා කළා ආහසේ 이르දි ප්‍රාතිහාර්ය පාලා අහසෙම පිරිනවම් පෑවා. ධාතුන් වහන්සේලා පිරිසුදු රෙදි කඩකට මේ අරන් සෑයක් තැම්පත් කළා ධාතු තැම්පත් කළා සෑයක් හැදුවා. එතකොට බලන්න ඇතා පිට බුදුගුණ කියා ගියා. ඇතා පිටම ධර්මය අවබෝධ කළා. ඒකයි මේකේ තියෙන්නේ. පුදුමයි මේ ධර්මයේ කියන එක. ආශ්චර්යයක්. අනිත් අයට ධර්මයේ කියලා දෙන්න කැමැත්ත, අනිත් අයට ධර්මය අහන්න ලබලා දෙන්න තියෙන කැමැත්ත පුදුම පිනක්. මම මතකයි
අද දවසේ ධර්ම දේශනාව ඒ බාරගත්තු සුමිත්‍රා සිල්මෑණියක් පුදුම කැමැත්තක්, පුදුම ආසාවක්, පුදුම ප්‍රීතියක් තවත් කෙනෙකුට ධර්මයේ කියලා දෙන්න, අහන්න අවස්ථාව හදලා දෙන්න. ඉතින් මේ ශ්‍රද්ධා මාධ්‍ය මේ කන්තරුවට කතා කරලා නිතර මේ අවස්ථාව ඇද බැඳ තියාගත්තා. මට මේ මගේ වැඩසටහන බණ ටික අහන්න දෙන්න ඕන. ඒක Tamanට පිහිටට එනවා. ඒ කැමැත්ත පිහිටට එනවා. දැන් මම මෙහෙම කියන්නේ මේ ලෝකේ දුකක් කියලා එකක් තියෙනවා. ඒ දුක නුවණින් විමසන්න ඕන. මේ ලෝකේ මිනිස්සුયો විදිහට සුගතියක ඉපදෙලා මිනිස්සු විදිහට විඳින දුක් දැක්කන පස්සේ පුදුම ජීවිතයක් මේ සත්වයාට උරුම වෙලා තියෙන්නේ කියලා හිතෙනවා. ළඟදීන් දරුවෙක් ඇවිල්ලා මේ වන්දනා කළා. අපිට වන්දනා කළා කිව්වා මේ වඳින්නේ අපි ඔබ වහන්සේලා කසාද බැඳලා නැති නිසා කියලා. හේතුව මේ පෞල් ජීවිතවල තියෙන දුක, බර, ගින්දර. දැන් එහෙම දුක් විඳින කෙනෙක් වෙන්න ඇති. ඇවිල්ලා වන්දනා කළා කිව්වා මේ වෙන දෙයකට නෙමෙයි වඳින්නේ, මේ ගෘහ ජීවිතයෙන් වෙන් වෙලා වාසය කරන නිසා වඳිනවා කියලා. ඒ තමයි තමන්ගේ තියෙන දුක. දරුවෝ නිසා දුක් විඳින කෙනාට දරුවෝ මෙහින් වෙන් වුණ කෙනෙක් දකිනකොට, අපි කියමු පැවිදි කෙනෙක් දකිනකොට ඒ දුක නෑ යාට. පැහැදිලිනේ? ඒ නිසා තමයි දුක. දැන් ඕකට හොඳම පැහැදිලිවම මේ දුක් අන්තරාවක් බලන්න පුළුවන් තැනක් තමයි මේ දඹදිව. දඹදිව බිහාර ප්‍රාන්තයේ කියලා කියන්නේ බුද්ධ ගයාවට තියෙන ප්‍රදේශ. ඉන්නවා සරණාගත මිනිස්සු කෙලවරක් නැහැ. සමහර අය අතට යම් කිසි මොකක් හරි තුට්ටුවක් හොයාගන්න බඩ ගගා දුවනවා මිනිස්සු පිටිපස්සේ. බඩ ගන්නවා, ඇවිදගෙන යන්නේ. සමහර අය 4 ගාතේ. ගිහිල්ලා අත දික් කරන මොන හරි දෙන්න. ඉපදිලා දරුවා සතියයි 2යි. ඒ දරුවා මේ කිහිල්ලේ තියාගෙන අර අම්මලා කීයක් හරි දෙන්න. හරිම පුදුමයි. දුක. ඊට පස්සේ මොන හරි ඔහේ පාරයිනේ මොන හරි වැටිලා තියෙන ඉඳුලක් කාලා. ඊළඟට සමහරගේ තියෙනවා මේ එක්කෙනෙක් අපි දැක්කා මේ කය පුංචි ඔළුව විශාලයි. තව කෙනෙක් දැක්කා හරියටම ඔළුවෙන් අඩක් නැහැ. ඊළඟ තව තියෙනවා කකුල් දෙක මේ කකුල් මේ කෙන්ඩා කලව වලට ඇලිලා. ඊට පස්සේ බඩ ගගා යන්නේ. සමහර අයගේ අත් නැහැ, මූණු නැහැ. ඔක්කොම අත දික් කරගෙන ඉන්නවා. අත් නැති අය රෙදි කෑල්ලක් ඉස්සරහට දාලා ඉන්නවා. දෙන්න කියලා. සීතලට විසඳුන්නේ නැහැ. උණුසුම් වලට විසඳුන්නේ නැහැ. අපි මේ ඉඳගෙන ඉන්නවා. මේ වාගේ පහසුවෙන් ජීවිතේට ඉඳගෙන නැහැ. ඔබ රස්නෙන් කෑම කනවා. කවදාවත් රස්නෙන් කෑම කාන්නේ. ඊට පස්සේ මේ විඳින දුක්වල ස්වභාවය තමයි දැන් ඉන්දියාවේ යන අයට අනිවාර්යෙන් ওই නඩ වලින් දැනුවක් කරනවා. යාචකයෝ දැක්ක ගමන් දෙන්න නම් හදන්න එපා. ඇයි? එක්කෙනෙකුට දුන්නම අනිත් අය ගහ ගන්නවා, මරා ගන්නවා. ඊට පස්සේ යාළුවට තරහ ගියොත් එහෙම මේ බස් වලට ගහනවා, වීදුරු කඩනවා. ඒව දැක්ක ගමන් අනිත් අයට දෙන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ එක්කෙනෙකුට බිස්කට් පැකට් එකක් දුන්නොත් කට්ටිය වට වෙලා ඒක අදිනවා. පස්සේ බිස්කට් කුරු ටික බීමට එක්කෙනෙකුටවත් නැහැ. ඊට පස්සේ දෙන කෙනාගේ හිත පහදින්නේ නැහැ. ආයෙ දෙන්නේ නැහැ. ළඟක් තියෙනවා, දෙන්න හිතකුත් තියෙනවා, අරහයට ලබා ගන්න පිනක් නැහැ. මේ මනුස්ස ලෝකයේ ස්වභාවය. දැන් ඔහොම ওই මිනිස්සු දිහා බලාගෙන ඉඳලා දැන් මං යනකම් කල්පනා කළා
මට හිතිච්ච දෙයක් මම මේ කියන්නේ මනුස්ස ලෝකේ තියෙන දුක ගැන. මට හිතුණා මේ හරිය ඇති මගේ අම්මලා සසරේ ඉන්නවද නැද්ද? අනිවාර්යෙන් ඉන්නවා. ඒතකොට මේ මගේ සමහර වෙලාවට දන් කුඩේ නොවත් නොකා තියෙන ඔක්කොම කෑම ටික දීලා බඩගින්න හිටපු අම්මලා උත නැති. අපිව පෝෂණය කරපු සසරේ. අපි වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා කඳුල විතරක් බීපු තාත්තලා ඇති උතන. අහෝ සසර විසින් දාලා තියෙන තැන. සසර විසින් වෙන් කරපු තැන. ඒ නිසා මිනිස්සු ওই විදිහට දුක් විඳිනවා. ඊට පස්සේ මං කල්පනා කරලා බැලුවා මොකද්ද මේ මිනිසුන්ට මේ තරම් දුකක් සිද්ධ වෙන්නේ? නිකමට හිතුණා මේ මිනිස්සු බුද්ධ කාලේ පින් කරගන්න නැතුව ඇති. සංගරුවනට දොස් කියන්න ඇති කියලා. ඉතින් ඔය ගැන අපි කතා කර ඉන්නකොට එතන හිටිය කෙනෙක් එයා ළඟදී විස්තරයක් දැනගෙන තියෙනවා. ඒ බිහාර ප්‍රාන්තයේ ඉන්න මේ යාචක මිනිස්සු මෝහන නිද්‍රාවෙන් ඈතට ජීවිතය ආපස්සට බලන්න පුළුවන් මෝහන නිද්‍රා වශීකරණයෙන් කරන මේ යම්කිසි ඉසිවරේ මෙයාව මෝහණයටපත් කළා මේ අය. පෙර ජීවිත බලන්න පුළුවන් විදිහට. අනේ බලනකොට පේනවා මොකද්ද? තථාගතයන් වහන්සේ ගෙපිලි වලින් පිඬු පිනිස වඩිනවා පේනවා. ඒ පේනකොට මෙයාට පේනවා මොකද්ද? මෙයාලා කියන දෙන්න එපා. දෙන්න එපා අර ශ්‍රමණයාට දෙන්න එපා. එතන මිනිස්සු තියෙද්දි දෙන්නේ. ඊට පස්සේ සංඝයා වඩිනවා පේනවා කසාවක් දරාගෙන. ඊට පස්සේ මෙහුම් ගෙවල් වහනවා පේනවා. තියෙද්දි දෙන්නේ. මේ බුද්ධ කාලෙ වෙච්ච දේවල්. ඊළඟට තව පේනවා මේ සංඝයාට දොස් කියපේවා සුන්දරීගේ අර මේ ප්‍රශ්නවලදී. ඊළඟට එක එක ප්‍රශ්න වුණානේ. ඒ වෙලාවේ සංඝයා හරියට දොස් කිව්වනේ. ඒවා පේනවා. දොස් කියපේ හැටි. දැන් මොකද වෙලා තියෙන්නේ සසර? දුප්පත් වෙලා ඉපදිලා. යාචක වෙලාම ඉපදිලා. මිනිස්සු ළඟ දෙන්න තියෙද්දිමුත් දෙන්න හිතක් තියෙද්දිමුත් දෙන්න විදිහක් නැහැ. අහෝ සසර. තමන් කරන දේ තමන්ගේ පිටිපස්සෙන් එන හැටි. හරිම පුදුමයි. ඊට පස්සේ මේ සාපයක් වෙලා ගිහිල්ලා. සාපයක් වගේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භූමිය වන්දනා කරන්න එන අයගෙම ඒ ශ්‍රාවක පිරිසගෙම හැපෙන විදිහට ජීවිත හැදෙනවා. කොච්චර කෑමත් කුස පිරෙන්නේ. කොච්චර සිඟමන් ලැබුණත් හිත සතුටු වෙන්නේ. ඔය එක පැත්තක්. කර්මය. සසර වනාහි සසර දුක කොහොමද? තමන්ගේ මව් ඔතන ඉන්නවා. පියා ඔතන ඉන්නවා. මං කියන එක පැහැදිලි නේද? සසරේ අම්මා නොවුන කෙනෙක් නැහැ. තාත්තා නොවුන කෙනෙක් නැහැ. දරුවෝ නොවුන කෙනෙක් නැහැ. අම්මා තාත්තා කියලා ආදරෙන් වැළඳගෙන දාලා යන්න බෑ කියලා කඳුළු සලසලා ප්‍රේමයෙන් වෙලී ගිය අය අද සසරේ සිඟමන් යදිනවා. අපි කාලා වෙලා අපි හොඳට ඉන්නවා. අහෝ සසර මේ තරම් බිහිසුණුද? ඉපදිලා මාසය දෙකයි දරුවෝ. ඒ දරුවන් ඇඟාලා ඇඟකට හේතු වෙලා ඉන්නවත් පණක් නැහැ. ඒ දරුවෝ ඉන්නේ ගහගෙන දියල්ලා කියලා හැමතැනම අත දික් කරනවා. එතකොට අපි කල්පනා කළා සසරේ අපේ අම්මලා අපිව ඔහොම ඉනේ ගහගෙන කොච්චර සිඟමන් යදින්න ඇතිද? අපේ අම්මලා සිඟමන් යදිද්දි සසරේ අපි කොච්චර ওই විදිහට බලාගෙන ඉන්නේ නැතිද? පුංචි කාලේ ඉඳලා තියෙන්නේ දෙන්න කියන වචනේ. ඊට පස්සේ අතපය පණ ඇවිල්ලා ඇවිදගෙන යන්න පුළුවන්, පියවර මනින්න පුළුවන් වයස වෙනකොට අම්මලා කියනවා උඹලා ගිහිල්ලා ඉල්ලපල්ලා. දෙන්න. ඊට පස්සේ කියනවා අපිත් ඔහොම හැදුනේ උඹලා තනියෙන් හැදියනේ ඉල්ලා.
අම්මලා වෙන පැත්තක, තාත්තලා නැහැ. දරුවෝ වෙන පැත්තක. ඊට පස්සේ ආයෙත් හිඟම. ඊට පස්සේ ඒ අයත් ඔන්න දරු පැට්ටු ලැබෙනවා. අපිත් හැදුනේ මෙහෙම උඹලත් හැදියා නේලා. අහෝ මේ සසර දුක කොයි තරම් භයානකද? අපි ඔය වගේ හිටියේ නැද්ද? අපි හිටියාමයි. පින්වතුනි මේ සසරේ අපිට පේන්න තියෙන මේ මිනිසු මේ මනුස්ස ලෝකයේ මේ තියෙන චරිත තමයි අපේ සසර. ඕක තමයි සසර. හැම වෙලාවම කල්පනා කරන්න ඕන මේ අපේ සසරේ එක්තරා ස්වභාවයන් කියලා. දැන් මම පැවිදි වෙලා. ඔන්න ඊළඟට අපි කියමු මම තවත් ජීවිතයක ගිහිල්ලා ඔන්න අපි ළමයෙක් විදිහට ඉන්නවා. ඉන්නකොට අපි දකින්න ශ්‍රමණරුවා. ශ්‍රමණයන් වහන්සේනවා පාරේ යනකොට අර දැන් මං කිව්වා මං ඉපදෙලා පුංචි ළමයෙක් වෙලා ඉන්නවා කියලා. මේ ළමයා මං කල්පනා කරනවා අහන්න ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. ඔය තමයි මගේ සසර. මාත් ඔය වගේ ඉඳලා තියෙනවා කියලා මං කල්පනා කරනවා. හරිද වැරදිද? හරි. සසර. ඔය විදිහට කල්පනා කරන්න පුරුදු වුණොත් තමයි සසරේ හරයක් නැහැ කියලා හිතෙන්නේ. හරයක් නැහැ කියලා හිතෙන්නේ එතකොට. බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුවක් ඇවිල්ලා අහනවා ස්වාමීනි ඇත්තටම නිත්‍ය දෙයක් නැද්ද? ස්වාමීනි ඇත්තටම මගේ කියලා දෙයක් නැද්ද? බුදුරජාණන් වහන්සේ මේ මහී තලයට නෙත් යොමු කළා. ඒතර බීම දැක්ක භාග්‍යවතුන් වහන්සේ චූටි ගොම කැල්ලක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් ඒ ගොම පිටගත්තා. චූටි ගොම කැල්ලක්. පින්වත් භික්ෂුව මෙන්න මේ ගොම පිට තරම්වත් නිට්ටය දෙයක්. ස්ථීර දෙයක්. ආත්ම දෙයක් තියෙනවා නම් නිවන් දකින්න බෑ කියලා. නිවන් දකින්න බෑ. නිවනක් කියලා එකක් තියෙන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මෙන්න මෙච්චර දෙයක්වත් ස්ථිර නැති නිසා. ගිජ්ජකූට පර්වතයට ගිහිල්ලා මගදී දිහා බලනකොට වේපුල්ල පර්වතය පේනවා. ওই වේපුල්ල පර්වතයේ තමයි සක්විති රජතුමන්ගේ චින්තාමාණික්කය තියෙන්නේ. චක්‍ර රත්නය. ඊළඟට ওই පර්වතයේ තරම් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා කල්පයක අපි ඉපදෙන ජීවිතවල ඇටකොටු ටික එකතු වුණොත් වේපුල්ල පර්වතයේ තරම් කෙවුවා. ඉතින් එහා පැත්තේ වේබහාර පර්වතය තියෙනවා. ඉතින් මේ පැත්තේ පාණ්ඩව පර්වතය තියෙනවා. ගිජ්ජකූට පර්වතය තියෙනවා. ඉසිගිලි පර්වතය තියෙනවා. ඒ පංච මහා පර්වත වලින් වට වෙලා මගදී තියෙනවා. ඔය මගධ රාජධානිය අතිශයින් රමණීයයි. අතිශයින් සුන්දරයි. ওই රාජධානියේ වතුර තිබුණා, ගස් කොළන් තිබුණා, උයන් වතු තිබුණා. ඒ මගධේශ්වර බිම්බිසාර රජුරු රජකම් කළේ. ඒ නිතර පංචතූර්ය නාද ඇහුණා. ඇත්ස් ගව මහේෂයන්ගේ ගමන් විලාස දකින්න ලැබුණා. නිතර අශ්වයන්ගේ කුර ගැටෙන හඬ අහන්න ලැබුණා. ඊට පස්සේ මිනිසු සින්දු කිය නටන අහන්න ලැබුණා මගධය. ඔය මගධේ රමණීය නිසාම මගධේට කොහින්වත් කරදරයක් නැති නිසාම සුන්දර රාජධානියක් නිසාම ඔය මගධේ අයිති කරගන්න පුතෙක් තාත්තා කෙනෙක් මැරුවා. අජාසත්ත. ඊට පස්සේ ඔය භූමිය රමණීය නිසාම ඔය භූමිය අල්ලා ගන්න අජාසත්තව මැරුවා යාගේ පුතා. අහෝ මේ සසරේ මේ පොරබදින දේවල් කොයිතරම් අනිත්‍යද කියනවනම් අද මේ මගධ රාජධානියේ එක ගයක් නැහැ. එක ගෙදරක් නැහැ. මුළු මගධ රාජධානිය වල්ලිවලා. පීතෘ ඝාතක පරම්පරාවේ සාපේ කියලා හිතෙන්නේ. නිකාං කැලෑ ඉවරා පුරා විද්‍යාවය යන පොඩි පාරක් තියෙනවා. ඒ පාර තියෙන්නේ බිම්බිසාර රජුගේ මාලිගාව උඩ. මේ වල් බිහුණ මේ පුරන් වුණ මේ බිමටද මේ පුතෙක් තාත්තා කෙනෙක් මරලා අල්ල ගන්න හැදුවේ කියලා කල්පනා කරනකොට
මේ ඇස් වලට කඳුළු වුණා. ඇයි මේක නිට්ටයයි කියලා ගත්ත නිසා නේද? මේක නිට්ටයයි කියලා ගත්ත නිසා නේද? භාග්‍යතුන් වහන්සේ ගියක් පාසා පිණුසිඟා වැඩපු ඒ රාජධානිය දැන් පොළොවට යට වෙලා. කොයි තරම් අනිත්‍යයිද? පොළොව අහාරලා මොකක් හරි පාදමක් මතු කරගෙන අනුමාන කරනවා මේ අහවල් දේ වෙන්න ඇති කියලා. කොයි තරම් අනිත්‍යයිද? ඉතින් ඕන්න ඔය වාගේ අනිත්‍ය වෙලා යද්දී නේද මේ පොඩි ඉඩම් කෑල්ලට මිනිස්සු රණ්ඩු වෙන්නේ, නඩු හබ කියාගන්නේ. පොඩි වචනෙට රණ්ඩු වෙන්නේ, වචන හොමාරු කරගන්නේ. අපේ ජීවිතේ ඉවසීම කොයි තරම් නැති වෙලාද? දරා ගැනීමේ ශක්තිය කොයි තරම් නැති වෙලාද? පොඩි ප්‍රශ්නයක් ආපු ගම ගන්නවා ටෙලිෆෝන් එක ඔබනවා බනිනවා. ඉස්සර අපිට තරහක් ආපු ගමන් අපි එක්කෝ ලියුම් කඩදාසියක් ලියනවා. ලියුම් කඩදාසිය ලියන්නේ මැදකට යනකොට එපා වෙලා ඔක ගුලි කරලා දානවා. ඉවරයි. ඊට පස්සේ ලියුමක් යවලා උත්තරයක් එනකල් බලාගෙන ඉන්නවා. අද අපිට ඉවසීම නැහැ. ගුණධර්ම නැති වෙලා තාක්ෂණي ඉස්සරහට වෙනවා. ඉස්සර බුදුරැස් විහිදෙනවා දැක්කොත් සෑයකින් ප්‍රතිමා වහන්සේ නමකින් අත් දෙක එකතු කරලා සාදුකාර පවත්වනවා. අද රැස් විහිදෙනවා කියලා දැක්කොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ෆොටෝ ගන්නවා. දෑත් දෙක එකතු වෙලා බුදු කෙනෙක් ඉදිරියේ ස්වාමීනි ඔබ වහන්සේ අසිරිමත් කියලා සාදුකාර පවත්වන්න කලින් කැමරාව වෙනවා. ෆොටෝ ගන්නilla වීඩියෝ කරපල්ලා. මොකක්ද අපේ ජීවිතේට වෙලා තියෙන්නේ? ලස්සන දෙයක් දැක්ක ගමන්, සුන්දර දෙයක් දැක්ක ගමන්, මනරම් වන්දනාවක් දැක්ක ගමන් ෆොටෝ ගන්නilla. අනුමෝදන් වෙන්නේ කවද්ද? හිත සංසිඳව ගන්නේ කවද්ද? බණ ටිකක් අහනකොට ඒ බණ ආයේ නැවත ටීවී එකේ හරි රේඩියෝ එකේ හරි යනවා කියලා දැනගත්තොත් එහෙම ආවක පස්සේ යනවනේ. ඉස්සර බුදුරජාණන් වහන්සේ වඩින්නේ එක ගමකට එකපාරයි. අට්ඨිකත්වා මානසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති. මහා මුනිවරයෙක් පහළ වෙලා. මේ මුනිවරයා දැන් ආපහු අපිට දකින්න වෙන්නේ නැහැ. මේ උත්තමයන් වහන්සේ කුමක්ද මේ කියන ධර්මයේ කියලා. බණ පදයක් ගානේ ඒ බණ පදේ අහුලා ගත්තා. දැන් නෑ. hey රෙකෝඩින් දින පස්සේ අහන්න පුළුවන්. බණ ආයිනකොට එකට ආනේ පස්සේ අහනවා. වීරිය නැත. කොයි තරම් අභාග්‍යයක්ද අපිට උනේ. ඒ නිසා තමයි අද ධර්මයෙන් පිහිට ලබන පිරිස අඩු. නමුත් බණ ඇහෙන හොඳට රිවයින් කර කර අහන්න පුළුවන්. ඕක තමයි ලෝකේ. ඕක තමයි සසර. ඉදිරියට යන්න යන්න මේ සසරේ තියෙන භයානකකමම වැඩි වෙනවා. සසරේ තියෙන භයානකකමම වැඩි වෙනවා. කවුරු හරි මේ සසරෙන් ගොඩ ගියොත් එච්චරයි. සුගතියකට හරි පැනගත්තොත් ඒක පිහිටට පිනිස පවතිනවා. ඒ ධර්මයෙන් පිහිට ලබා ගන්න තියෙන්න ඕන උවමනාව කැපවීම මෙච්චර කියලා එකක් නෙවෙයි පින්වතුනි. ඉතින් අර පුනබ්බසු කියන යක්ෂ පැටවා උත්තරා කියන යක්ෂ පැටවිය පොකුණක් ළඟ ඉන්නවා. ඒ මාතෘ යක්ෂණිය සමග එදා බුදුරජාණන් වහන්සේ ওই පොකුණ ළඟ තමයි දහම් දෙසුවේ. ඒ ඇහෙන එක බණ පදයක් ගානේ දුක දුර වෙනවා. හිත සංසිඳෙනවා. බුදු කෙනෙක්ගේ බණ පදයක් ගානේ සසරේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පතලා තියෙනවා නම්, පින් පුරලා තියෙනවා නම්, පින් එකතු වෙලා තියෙනවා නම් බුදු කෙනෙක්ගේ බුදු වදනක් ගානේ පින්නම ඉස්මතු වෙනවා. ඒ පින්නම තමයි හාර මතුවෙවි එනවා බුදු කෙනෙක්ගෙන් බණ අහනකොට. ඒ නිසා හිල්ලිලි නෑ බුදු කෙනෙක්ගෙන් දහම් අහනකොට.
ඒකයි දඹදිව බුද්ධ භූමියකට ගිහිල්ලා අනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් කියනකොට ඇස් වලට කඳුළු නන්නේ ඒකයි. ඊට පස්සේ ඒ මාතා පුනබ්බසු මාතා යක්ෂණිය බණ ටිකක් අහන්න ඕන කියලා හිතනකොටම කලබල වුණා. අර පොඩි කොල්ලයි හේදුවනවා මෙහෙ දුවන යක්ෂ පැටවා. ඊට පස්සේ ඒ පුනබ්බසු මාතාව කියනවා මේ පුනබ්බසු උඹ මට බණ අහන්න දියන්. කෑ ගහන්න එපා. මේ ලෝකේ වටිනාම දේ තමයි දැන් ඔය ඇහෙන්නේ. මට ඒ ටික අහන්න දියන්. ඊට පස්සේ පුනබ්බසු කියන දරුවා කියනවා තමන්ගේ නංගිට උත්තරා අපේ අම්මා ආසාවෙන් බණ අහන්න ඕනෙලු. උඹත් කෑ ගහන්න තුන් හිටපන්. දරුවෝ දෙන්න අම්මට හේතු වෙලා දෙපැත්තේ ඉන්නවා. අර යක්ෂණිය බුදු කෙනෙක්ගේ ධර්මය අහනවා. ඇහෙන බණ පදයක් ගානේ මේ චිත්ත සංතානේ මෝරලා තියෙන පුණ්‍ය සංස්කාරය මත උනා. සෝතාපන්න වුණා. තථාගතයන් වහන්සේ ධර්ම දේශනාව නතර කළා. අර පුනබ්බසු මාතාව කියනවා මගේ පුතා පුනබ්බසු දියණිය උත්තරා උඹලට ගොඩාක් පිං මට බණ අහන්න දුන්නට මට දහම් නැස පහළ වුණා. අම්මා කෙනෙකුට දරුවෝ තරම් ප්‍රිය දෙයක් නැහැ මේ ලෝකේ. ඇට මිදුළු දක්වා කිඳා බැලලා තියෙන්නේ. ඒත් පුනබ්බසු ඒත් උත්තරා මට නම් දරුවන්ට වැඩි ධර්මය වටිනවා. තමන්ගේ ස්වාමියා බිරිඳකට අතිශයින් ප්‍රියමනාපයි. ඒත් පුනබ්බසු මට නම් මේ ධර්මයේ තරම් ප්‍රිය දෙයක් නැහැ කිව්වා. පුදුමයි. අහෝ ඒ වාගේ සිතකින් දහම් අසන්නේ කාද්ද? ධර්මයේ මනාව අහන්න ශ්‍රවණය කරන්න යම්කිසි කෙනෙක් කැමැත්තක් ඇති වෙලා ඒ මාර්ගය ගමන් කරන්න හදනකොට ගොඩාක් බාධක එනවා. කෙලවරක් නැති බාධක එනවා. එයාගේ බලවත් පින වළක්වන්න වෙන්නේ. බණ අහන්න අවස්ථාවක් කොහින් හරි උදා වෙනකොට බාධාවක් එනවා. ඒ බාධා ජයගෙන හිත වෙනස් කරගන්න නැතුව මේ ධර්මයෙන් පිහිට ලබා ගන්න කෙනාම මේකෙන් නිදහස් වෙන්නේ. නැත්තම් වෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා පින්වතුනි සසර කියන එක බියකරුයි කියලා මතක තියාගන්න. අපි කරන දේ කියන දේ එකතු වෙනවා සසරට. මේ සෑම දෙයක්ම සසරට එකතු වෙනවා. සසරට එකතු නොවන දෙයක් නැහැ. අපි කළොත් හොඳ දෙයක් හොඳ විපාකයක් හට ගන්නවා. ඒකට කියනවා කලු කර්ම කරනවා කලු විපාක තියෙනවා කියලා. අපි කළොත් හොඳ දෙයක් මොන දැන් බණ අහනවා. හොඳ දෙයක් කළොත් හොඳ විපාකකට හොඳ කර්මයක් කරනවා සුදු කර්ම සුදු විපාක. හොඳ නරක දෙකම කරනවා. මොකද හොඳ නරක දෙකම කියන්නේ ඔන්න අපි වන්දනාවක් තියන්නේ යනවා. අපි කියමුකෝ මල් පූජාවක් කියලා. මල් පූජාව මේව කරන රණ්ඩු වෙලා සද්ද කරන මෙහෙම තියපල්ලා කියලා යන් මල් තියෙනවා ලස්සනට මේව කරනවා. ඒ ගමන් බයිනවා වැරද්දියට කරන අයට බයිනවා. ඒතකොට මෙයාගේ ද්වේෂයත් විටින් විට ඉස්මතු වෙනවා. පින්සිතවිල්ලත් ඉස්මතු වෙනවා. සුදු කළු කර්ම දෙකම මික්ස් වෙලා. මොකද වෙන්නේ? සුදු කළු කර්ම දෙකම විපාක වෙනස හට ගන්නවා. සෑරජානන් වහන්සේ නමක් වඳින්න යනවා, පුදන්න යනවා, සත්කාර කරන්න යනවා. ඒකම කැමරාවත් අරන් යනවා. ඊපස්සේ ගිය ගමන් චෛත්‍ය දැක්කම සාදු කියලා වැඳලා ඔන්න ෆොටෝ ගහන්න පටන් ගන්නවා. ෆොටෝ වටේම ෆොටෝ ටික ගහලා ඉවර වෙලා පැත්තක ඉඳගෙන ඊට පස්සේ ඉතිවිසෝ ගාතාව කියලා වැඳලත් එනවා. දෙකම කවලා ගන්නවා. දානයක් දෙන්න යනවා. ඊට පස්සේ දානයක් දෙනවා. මට කොහොම හරි දානෙ දෙන්න ඕන. ස්වාමීන් වහන්සේලා 109කට දෙනවා. ඊට පස්සේ කියනවා හාමුදුරුවෝ නෑ කොහෙන් හරි හොයා ගන්න ඕන අපිට. ඒ හාමුදුරුවෝ කලින් අපිට ඕක කිව්වේ නෑනේ ඔය බෑ කියලා. කලින් කියන්නේ අපි ඔක්කොම සූදානම් වුණාට පස්සේ දැන් කියන්නේ කියලා හාමුදුරන්ට බයිනවා. කළා කොහොම හරි හාමුදුරුවෝත් ඔන්න බැනුම් අහලා කොහෙන් හරි හාමුදුරුවෝ ටිකක් එකතු කරගෙන දානෙ දෙනවා. දැන් උපදීපන්නෝ භගවතු ශාවක සංඝෝ කියලා වැඳ දානෙ දෙනවා. මොකද උනේ? හොඳ නරක දෙකම මික්ස් වුණා. දෙකම හට ගන්නවා විපාකේ.
හරිම පුදුමයි. හරිම පුදුමයි. සමහර මිනිස්සු සල්ලි තියෙනවා මෝඩයි. සමහර මිනිස්සු හරි බුද්ධිමත් අතේ සොච්චමක් නැහැ. සමහර මිනිස්සු හරි මෝඩයි. මෝඩ පිරිස වටේම අනිත් අයත් එහි කියන්නේ වැඳගෙන ඉන්නවා. සමහර මිනිස්සු ඉන්න බුද්ධිමත් එක්කෙනෙක් නැහැ උදව්වට. සමහර මිනිස්සුන්ට ඕන තරම් යහන වහන තියෙන හිත පුදුමයි මේ මනසට කොහොමද මේ එහෙම තියෙන්නේ. සමහර මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා කරන්න දෙයක් නැහැ. සමහර අයට මොනවා හරි පිනක් කරන්න ඕන අතේ කීයක් වන්නේ. දැක්කද මේ හොඳ නරක දෙක මික්ස් වෙලා හැදිලා තියෙන හැටි. බුදුගුණ හඬ නගලා ඇහෙන්න කියන්න ආසයි. කටහඬ නැහැ. සමහර අය කටහඬ දිනනවා බුදුගුණ නැහැ. ඇයි? එයා සින්දු කියන්න පුරුදු වෙලා. සමහර ලියනවා වචන එනවා හොගාලා කැලෑපත්තර. ඊළඟට සමහර අය අනේ බුදුගුණයක් මගේ අතින් ලියලා කොහරි පත්තරයක දාන්න. බුදුගුණයක් ලියලා පත්‍රිකාවක් බෙදන්න. ආසයි ලියා ගන්න තේරෙන්නේ. සමහර අයට හොඳට කතා කරන්න පුළුවන්. දහම් කරුණු ගොනු කරලා කියන්න පුළුවන්. එයා වාද කරනවා. සමහර අය ධර්මාසනයකට නැගලා බණ ටිකක් කියන්න ආසයි. වචන ගොනු කරගන්න බෑ. ඇයි මේ වෙනස? සසරේ හොඳ නරක දෙකම මික්ස් වෙලා. ස්වාමීන් වහන්සේලා දකින්නට හිතෙනවා අනේ මම මේ කසාද බඳින්න කලින් මට ওই ධර්මය හම්බුණා නම් මම නම් මහාන වෙනවමයි. තරුණ පිරිසට බණ අහන්න ලැබෙනවා. ඒ ඇයිට ඒවා හිතෙන්නේ නැහැ. අම්මලා කැමති දරුවෝ මහාන කරන්න. දරුවෝ මහාන වෙන්නේ නැහැ. ඇයි මේ වෙනස? සසරේ හොඳ නරක දෙකම කවලම් වෙලා. ඒ වගේ කර්මයක් ලෝකේ තියෙනවා. හොඳ නරක කර්ම තියෙනවා. හොඳ නරක විපාක තියෙනවා. ඊට පස්සේ කර්මයක් තියෙනවා. හොඳත් නොවන නරකත් නොවන කර්මයේ ක්ෂය වෙලා දාන ක්ෂය කළා දාන එක. මොකද්ද? තරහක් ආවා කියමුකෝ. මේ තරහා මට හොඳ නෑ. මේ තරහා මට හොඳ නෑ. මේ තරහා නැති කරන්න ඕන කියලා කල්පනා කරනවා. අන්න නිවන පිණිස හේතු වෙන පින එක. ඒක තමයි කර්මයේ ක්ෂය වීම පිණිස පවතින්නේ. අර ඔක්කොම සසරට. සසරට එකතු නොවි පවතින්නේ මොකද්ද? කර්මයේ සුදුත් නොවන කළුත් නොවන සුදු කළු කර්ම ක්ෂය කළා දාන එක. ඒ කියන්නේ යම්කිසි කර්මයක් තියෙනවනේ ඒක ක්ෂය කරන්න කල්පනා කරනවා. අනිත්‍යම විදර්ශනා කරනවා. මේ හැම එකම අනිත්‍යයි කියලා. බණ අහනවා ප්‍රීතියක් උපදිනවා. ඒ ප්‍රීතිය උපදිනකොට ඒ ප්‍රීතිය විඳින ගමන් එයා කල්පනා කරනවා හේතුන් නිසා හටගෙන හේතු නැති වෙලා යනවා කියලා විදර්ශනාවට මම කල්පනා කරනවා. අනිත්‍ය දැක දැක වාසය කරනවා. අනිත්‍ය දැක දැක වාසය කරනකොට කර්මයක් රැස් වෙනවා. අරහත්ත්වයටපත් නොවුන කෙනාට. අරහත්ත්වයටපත් වෙච්ච කෙනාට කර්ම තමයි කර්ම සකස් වෙන්නේ නැත්තේ. එතනින් පහළ සියලු දෙනාට කර්ම සකස් වෙනවා. ඒ කර්ම සකස් වෙනකොට අපි කියමු යම්කිසි අනිත්‍ය දකින අනාත්මය දකින දුක පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න නොනින් විමසනකොට ඒ ඇති වෙන කර්මයෙන් එතන කර්මයක් ඇති වෙනවා. ඒ කර්මයෙන් කරන්නේ කර්මයේ ක්ෂය කළා දාන එක. ඒ වගේ ලෝකෙකුත් තියෙනවා. ඔන්න ඔය වගේ සසරක තමයි අපිට යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඔය සසර යනකොට අපි අතින් හොඳත් වෙලා තියෙනවා. නරකත් වෙලා තියෙනවා. හොඳ නරක දෙකමත් වෙලා තියෙනවා. ඔය සසර යනකොට බණ භාවනා කරලා විදර්ශනාත් කරලා ඇති. නමුත් අපිට හරියට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්න බැරි වෙච්ච නිසා මේසා දීර්ඝ ගමනක් ආවා. ඊටමත් දීර්ඝ ගමනක් ආවා. කොයි තරම් දීර්ඝ ගමනක්ද කියනවා නම් මව් නොවිච්ච කෙනෙක් නැහැ. පියා නොවිච්ච කෙනෙක් නැහැ.
ඔය සමහර අය දැක්ක ගමන් අනේ අපේ දරුවෙක් වගේ කියලා පුත්‍ර සෙනෙහ හට ගන්නවා. දාරක සෙනෙහ හට ගන්නවා. සසරේ දරුවෝ. නමුත් ඊළඟට තව මේ මගේ අම්මා වගේ මේ මගේ තාත්තා වගේ කියලා හිතෙනවා. ඒ සසරේ දේවල්. නමුත් මව්පියා දරුවෝ නොවුන කෙනෙක් නෑ. මේ සසරේ අපි අඬපු වාර මෙච්චරයි කියලා කියන්න බෑ. අවුරුදු 50 60 නෙමෙයි මේ අවුරුදු 50ක් 60න්නේ. 80000ක් ආයුෂ තියෙන කාලේ මේ දුක් විඳින ජීවිතයක අපි ඉපදුනා නම් අවුරුදු 80000ෙම අඬ ඉන්න ජීවිතවල අපි ඉපදලා තියෙනවා. මුළු ජීවිත කාලෙම අබ්බගාත වෙලා බඩගගා යන ජීවිත තියෙනවා. අවුරුදු 80000ක් ආයුෂ තියෙන කාලේ මුළු ජීවිත කාලේ අවුරුදු 80000ක් බඩගගා ගිහිල්ලා තියෙනවා. අහෝ අපි කොයිතරම් අත්දැකීම් වලට මුහුණ දුන්නද? මේ සසර අපිට පේන්නේ නැහනේ. අපි මෙහෙම දුක් විඳා කියලා අපිට හිතෙන්නේ නැහනේ. අන්න පේන්නේ නැති එක, හිතෙන්නේ නැති එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාවෙන් වැහුණාට පස්සේ තණ්හාවෙන් බැඳෙනවා. මොකයි තණ්හාවෙන් බැඳෙන්නේ? ඉන්න තැනට ආසයි. දරුමල්ලන්ට ආසයි. ඊළඟට තමන්ගේ දැනුමට ආසයි. නිලතල වලට ආසයි. ගෙදරට ආසයි. ඇයි මේ හිතන්නේ හැමදාම තියනවා කියලා. අර තරම් මේ මිනී මරාගෙන අල්ලා ගන්න හදපු රාජධානියත් පොළොවට පස් වෙලා වල් බිහි වෙලා ගියා නම් මේ අපේ මේ පර්චේස් ගානක ගෙවල් මොනවද? විශාල ගල් ප්‍රාකාර වලින් මාලිගා හදලා තිබ්බේ. මේ රුපියල් මේ සොච්චමට තියෙන බ්ලොග් ගැඩවල වලින් හදපු අපේ ගෙවල් මොනවද? ඒ නිසා තෘෂ්ණාව කියන්නේ යහපත පිණිස පවතින එකක් නෙවෙයි. ඒ නිසා තෘෂ්ණාවෙන් බැඳෙන්න එපා. මේ හැම දෙයක්ම අපිට අත්හැරලා යන්න සිද්ධ වෙනවා කියලා කල්පනා කරන්න. මේ හැම දෙයක්ම අපිට අත්හැරලා යන්න සිද්ධ වෙනවා. මගේ ආත්මය කියලා මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ. මේ පුංචි කාලේ ඉඳලා කවලා පොළ හදන මේ රූප කාය පවා දාලා යන දවසක් එන්නේ නැද්ද? දාලා යන දවසක් එනවා. මේ වෙනකොටම සමහරට ඔබගේ මව්තුමිය ඔබව හැරගොස්, පියතුමා ඔබව හැරගොස්. සමහරට මේ වෙනකොට ඔබේ දරුවන් ඔබව හැරගොස්. සමහරට මේ වෙනකොට ඔබගේ ස්වාමියා ඔබව හැරගොස්. කවදද දකින්නද ආයේ? ඒ මව්තුමිය කවද දකින්නද? ඒ විදිහට ඒ දරුවෝ ඒ විදිහට කවදද දකින්නේ? එතනින් ඉවරයි සම්බන්ධතාව. මේ ඔක්කොම මේ හුස්ම රැල්ලත් එක්ක තියෙන්නේ. මේ හුස්ම රැල්ල නැවතිච්ච දවසට අපේ ඔක්කොම සෙල්ලම් ටික ඉවරයි. හුස්ම රැල්ල කියන්නේ නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. මගේ ආත්මය කියලා ගන්න බෑ. ඒ නිසා මේ කවලා පොවලා මගේ ආත්මය කියලා මේ හදන රූපකාය නිසාම පිළිකා හැදෙනවා, නොයෙක් ලෙඩ රෝග හැදෙනවා. ඒ නිසා දුක් විඳිනවා. ඒ නිසා මේ ජීවිතේට අකමැත්ත ඇති කර ගන්න ඕනේ. එතකොට තමයි නිදහස් වෙන්නේ. ඇයි ජීවිතේට අකමැත්ත ඇති කරගන්න කියන්නේ? මේ රූපකායෙම නෙවෙයිද ප්‍රෙෂර් එක හැදෙන්නේ? මේකෙම නෙවෙයිද පිළිකා හැදෙන්නේ? මේකම නෙවෙයිද සීනි හැදෙන්නේ? එතකොට මේකෙම නෙවෙයිද එක එක ලෙඩ රෝග හැදෙන්නේ? මේකම නෙවෙයිද වැව් ගණන් වතුර වලින් නාවන්න ඕනන්නේ? අපි නාපු වතුර ටික විතරක් එකතු කළොත් පරාක්‍රම සමුද්‍රේ පරදනවා. ඒ තරම් මේ ජීවිතේ නාලා ඇති වතුර වලින්. මේ ඇඟට අඳපු ඇඳුම් ටික එකතු කළොත් මේ ලෝකෙම වහන්න පුළුවන් රෙදි වලින්. ඒ තරම් රෙදි ඇඳලා තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් නිත්‍ය වුණේ නැහැ. ඒතර නිත්‍ය නොවිච්ච මෙහෙම ඇඟක් මේ ජීවිතයක් නේද අපිට ලැබුණේ. නමුත් ඒ ලැබුණ ජීවිතේම නේද අනේ රෝස මලක් වගේ කියලා වෘද්ධි කෑල්ලකට අරන් නලව මෙන්න අපිට ලැබුණ දරුවා කියලා කොයිතරම් අම්මලා තාත්තලා දරුවෝ නිසා සතුටු වෙනවද? නමුත් ඒ දරුවා අතේ මිටිමොල වගේ ඉන්නේ කොයිතරම් දුකක්ද? පැහැදිලිනේ?
කොච්චර හඬනවද වැළපෙනවද. ඒ නිසා මතක තියාගන්න මෙච්චර නොයෙක් කරුණු වලින් නොයෙක් පරයයන් කියන්න උත්සාහ කළේ නිත්‍ය දෙයක් ලෝකේ නැහැ. හැම දෙයක්ම වෙනස් වෙනවා. මේ ලෝකේ ස්ථිර සැපයක් තියෙනවා කියලා මේ ලෝකේ අමා මහ නිවන හැර වෙන දෙයක් නැහැ. මගේ ආත්මය කියලා අල්ලාගත්තට පස්සේ ඒකෙන් සැපක් ඇති වෙනවා නම් එවැනි කිසිම දෙයක් ලෝකේ නැහැ. ඔබ දැන් අල්ලාගෙන තියෙන වස්තු 1000ක් අල්ලාගෙන තියෙනවා නම් ඔබට 1000ක් අතහැරලා යෑමේ දුක තියෙනවා. ඔබ අල්ලාගෙන තියෙන වස්තු 100ක් නම් වස්තු 100ක් අතහැර යාමේ දුක ඔබට තියෙන්නේ. පැහැදිලිද? ඔබ අල්ලාගෙන තියෙන වස්තු 10ක් නම් ඔබට වස්තු 10ක් අතහැර යාමේ දුක තියෙන්නේ. ඔබ කිසිම දෙයක් අල්ලාගෙන නැත්නම් ඔබට අතාරින්න දෙයක් තියෙනවද? නිදහසේ මැරිලා යනවා. නිදහසේවත් මැරිලා යන්න කල්පනා කරනවා. නිදහසේ නෙමෙයි ඉපදුනේ චෑන්චුන් ගඟ අඬ කැලි කසල මල මුත්‍රා ගොඩේ අපි ඉපදුනේ. නිදහසේ ඉපදුනේ නෑ. නිදහසේද ජීවත් වෙන්නේ? නිදහසේ නෙමෙයි දැන් බනට කිවර වෙනකල් ඉන්නේ. දැන් ඈත ඉඳලා ඇවිල්ලා කොයි හරි ඉක්මනට යන්න ඕන. ට්‍රැෆික් අහුවේද? වාහන වලට කරදරයක් වෙයිද? විලාවට යන්න පුළුවන් වේද? නිදහසක් නෑ. ඒතර නිදහසෙත් නෙවෙයි ජීවත් උනේ. ඒතර මැරිලා යනකොට දුව දාලා යන්නේ කොහොමද? පුතා දාලා යන්නේ කොහොමද? ඉන්න තැන දාලා යන්නේ කොහොමද? අර වගකීම් ටික දාලා යන්නේ කොහොමද? කියලා ඕවා ගැනත් කල්පනාවට හිතට එනවා නම් මැරිලා යන්නේ නිදහසේ නෙවෙයි. නිදහසේ මැරිලා යන්නේ. නිදහසේ මැරිලා යන්න නම් මේ ලෝකේ අනිත්‍යයි කියලා කල්පනා කරන්න වෙනවා. මේ ලෝකේ ස්ථිර නෑ කියලා කල්පනා කරන්න වෙනවා. මගේ ආත්මය කියලා දෙයක් නෑ කියලා කල්පනා කරන්න වෙනවා. කවදාවත් අතහැරලා යන්න බැරි කෙනෙක් හදාගන්න එපා. මට මේ කෙනා නැති වුණොත් මට අමාරු වෙයි කියලා තැනකට එන්න එපා. එහෙම වුණොත් ඇත්තටම දුක හට ගන්නවා. සෑම එක්මීමක්ම වෙන්වීම අවසන් කරගෙන තියෙන්නේ. සෑම යොවුන් බවක්ම වයසට යෑම අවසන් කරගෙන තියෙන්නේ. සෑම නිරෝගී බවක්ම රෝගී වීම අවසන් කරගෙන තියෙන්නේ. ඒ නිසා හොඳට කුසල් කරන්න. හොඳට පින් කරගන්න. මේ මනුස්ස ලෝකෙට තියෙන බැඳීම් ටික අඩු කරගන්න. අඩු කරගෙන ගැලවිලා යන්න බලන්න. දැන් ළඟදි ගාල්ලේ පැත්තේ තාත්තා කෙනෙක් නැති වුණා. ඒ තාත්තා කලින් ඉඩ කඩන් ටිකේම ඔක්කොම අනිත් අයට ලියලා පින් දහම් කරගෙන හිටියා. හැමදාම උදේ හවසට බුදුන් වඳිනවා. පාන්දර 4ට නැගිටලා බුදුන් වඳිනවා. ඊළඟට අනිත්‍ය ධර්මයේ සිහි කරනවා. එහෙම ඉඳලා මේ තාත්තා දවසක් උදේ පාන්දරම නැගිටලා බුදුන් වැඳ ඉඳලා කරණීය මෙත්ත සූත්‍රය කියලා සාදු 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 එක දිගටම සාදුකාර දීදී ඉන්න. ඊට පස්සේ දරුවෝ ටික ඇහැරලා මොකද මේ තාත්තා එක දිගට සාදුකාර දෙන්නේ කියලා යනකොට බුදුගේ තාත්තා හේත් වෙලා වැටිලා. ඊට පස්සේ වට කළා අනේ මට ටිකක් අමාරුයි. ඊට පස්සේ කට්ටිය වට වෙලා පිරිත් කියනවා. පිරිත් කිනුට කියනවා දුව මේ අහසේ කවුද මේ ඉන්න ලස්සන කට්ටිය? මාව ගෙන්නගෙන යන්න වෙලා. දරුවෝ පිරිත් කියනවා. ඊට පස්සේ එහෙනම් මේ බලන්න ලස්සන කට්ටිය ඇවිල්ලා මට කතා කරනවා. එහෙනම් මං යනවා කියලා අත් දෙක උඩට ඉස්සුවා උස්සනකොටම මැරෙනවා. එහෙම ජීවිත තියෙනවා. අපේ ජීවිත, ඔබගේ ජීවිත කොයි වගේ මරණය අවසන් කරගෙන තියෙයිද? කොහොම මැරිලා යන්න වෙයිද? අඬ මේ පවුලේ දරුවන්ගේ මිනිසුන්ගේ හැඬුමේ මැද මැරෙන්න කල්පනා කරන්න එපා. හැබැයි ඒ මරණය කොයි වෙලාවෙ, කොයි මොහොතේ, කොයි විදිහට එයිද දන්නේ නැහැ. වහ දැන් අත්තර ගන්න වෙනවා මේ ලෝකෙට තියෙන බැඳීම්.
මේ ලෝකෙට බැඳීන් තිබුත් මේ ලෝකෙම ඉපදී. ඉපදුනාට පස්සේ මොහොන දෙන්න පොඩි දරුවන්ට කරදර වෙනවා. ඒකට මොහොන දෙන්න ඕන. යාන වාහන අනතුරු වෙනවා. ඒවට මොහොන දෙන්න ඕන. හොර හතුරු. අපි දන්න කී දෙනෙක් ඉන්නවද? මේ හොඳට ගෙවල් දොරවල් හදාගෙන ඉඳලා බයට හොරු වෙයි කියලා කොහේ හරි මේ බෝඩිමට කාමරයක් කරන් ජීවත් වෙනවා. මොකටද ඒ? ඕනතරම් පෙට්ට ගම් වල රන් රිද්දී මුතුමැණික් තියෙනවා. කරේ දාන්න බයයි. මොකටද? ඔය මනුස්ස ලෝකෙ ඉපදෙන්න වෙනවා. ධර්මයක් නැහැ. කහපල්ලා බිහිපල්ලා ධර්මයක් නැහැ. ටෙලිෆෝන් එකෙන් කම්පියුටරෙන් කැමරාවෙන් ලෝකේ එක එක දේවල් මවනවා. ඒවට අහු වෙනවා. ඒවා කුසල්ද? ඒවා කුසල්ද? ඒ නිසා මේ මනුස්ස ලෝකෙත් ඉදිරියට අමාරුයි. ඒ නිසා වහ සුගතියකටවත් පැන ගන්න. වහ සසරෙන් නිදහස් වෙන්න කල්පනා කරන්න. සසරෙන් නිදහස් වෙන්න බලවත් චේතන ඇති කරගෙන මේ කුසල් දහම් වඩලා ධර්මයේ පුරුදු කරන කෙනාට සසරෙන් නිදහස් වීමට මඟ පෑදෙනවා. බැරි වෙලාවත් අවස්ථාව මගේ හැරුණොත් එයාට සුගතිය අනිවාර්යෙන් හිමි වෙනවා. ඒ නිසා ඔබට සුගති සැප සම්පත් සලසන අමා මහ නිවන ලබලා දෙන ගෞතම බුද්ධ ශාසනය මේ ධර්මයේ පුරුදු කරලා සදාතනික රැකවරණය සලසා ගන්න වාසනාව උදා වේවා කියලා සිතනවා.